වේදනාව දැනෙන්නේ කැම නිසා නෙවෙයි, දත්වල සංවේදීතාවය නිසායි. විසඳුම නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. තත්පර 30න් වේදනාවට සහනයක්. නැවත මතුවීම වැළැක්වීමට උපකාරී වේ. දත්වල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. බුබුලු බුබුලු බබල් පැපලි පැපලි ඇඳුම් දැකට සුමුදුයි. කෝමාරිකා සමග දෑතට සුමුදු බබල් ඩිටර්ජන්ට් පවුඩර්. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම මදුශාන්ත සිල්වා. මම රෝෂිනී විජේසූරිය. මුලින්ම අවධානය දවස උණුසුම් කළ සිරස්තල වෙත. මාස 4ක රජයේ වියදම් පියවීමට අදාළ අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට. හිටපු අගමැති රනිල් ඇතුළු දේශපාලනඥයින් පිරිසකට පාස්කු කොමිසමේ පොලිස් ඒකකයෙන් කැඳවීම. අංගොඩ ලොක්කාගේ සහ සමයන්ගේ ගෝලයින් දෙදෙනෙකු කුඩු සමග කොටු වෙයි. වැලිකඩ පොලිස් නිලධාරියෙකුත් හෙරොයින් සහ අයිස් සමග අත්අඩංගුවට. 2019 සිට අලිමිනිස් කැටුමින් මිනිස් ජීවිත 184ක් අහිමි වේ. වන අලි 407ක් මරුට. ජනපති වසර 2කින් විසඳුම් ඉල්ලයි. අලියා ගැන හිතන්නේ තියා අලියා ගැන කතා කරනකොටත් තරහයි. නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් රාජකාරී වේලාවේදී මගුල් ගෙදර යයි. ජීවිත 51ක් බිලිගත් ක්‍රයිස්ට් චර්ච් ඝාතකයාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්. මුලින්ම අවධානය දවසේ පුවත වෙත. දවසේ පුවත. ඉදිරි මාස 4 සඳහා රජයේ වියදම් පියවා ගැනීමේ රුපියල් බිලියන 1900ක අතුරු සම්මත ගිණුම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එහිදී අග්‍රාමාත්‍යවරයා පැවසුවේ මෙම වසරේ පළමු මාස 8 තුළ රාජ්‍ය ආදායම රුපියල් බිලියන 910ක් පමණ අපේක්ෂා කරන බවයි. අතුරු සම්මත ගිණුම පිළිබඳ විවාදය හෙට දිනේද පැවැත්වීමට නියමිතයි. විශ්වයි 14 රට බාර දෙනකොට රටේ ආර්ථික වර්ධන වේගය 5%ට 6ත් අතර පැවතුණත් විශ්වයි 19 අවසාන වන විට දකුණු ආසියාවේ අඩුම ආර්ථික වර්ධනයේ මට්ටමට 2% දක්වා අඩු වෙලා තිබුණා. නොපිය වූ බිල්පත් රුපියල් බිලියන 242ක්. විශ්වයි 19 දී අයවැය හිඟය 6.8% කියලා වාර්තා වුණා. බිල්පත් එක්ක 9%ට වඩා වැඩි අගයක් ගන්නවා. මෙවැනි පසුබිමක තමයි ජනාධිපතිතුමාගේ සෞභාග්‍යය දැක්ම ප්‍රතිපත්ති මාලාව ඉදිරිපත් කළේ. මේ ප්‍රතිපත්තිය දේශීය ව්‍යාපාරිකයා මූලික කරගත් ප්‍රතිපත්තියක්. ජනාධිපතිතුමා පත් වෙනකොට රටට හොඳ ආර්ථිකයක් දෙන්න තිබුණු ආස්ථාව පාර්ලිමේන්තුවේ සුළුතර රජයක් පැවති බැවින් අයිමි කළා. මෙගු බිල්පත් ගෙවන්න සංශෝධන පෙබරවාරි මාසයේදී මා විසින් ඉදිරිපත් කරන්නට සූදානම් වුණා. මුත් එදා බහුතර බලයක් තිබුණ අද විපක්ෂය ඒකට බාධා කළා. එවැනි තත්ත්වයක් තුළ තමයි අද සිද්ධ වෙලා තියෙන්නේ 2020 වර්ෂය වෙනුවෙන් දෙවන පරිපූර්ණක ඇස්ටිමේන්තුවක් මේ සභාවට ඉදිරිපත් කරන්න. 2020 වර්ෂයේ සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා වූ මාස 4 කාලය සඳහා රජයේ වියදම් දරන්න රුපියල් බිලියන 1900ක් වෙන් කරගන්න සහ ඒ වෙනුවෙන් රුපියල් බිලියන 1300ක ණය සීමාවක් අනුමත කරගන්න තමයි මේ පරිපූර්ණක ඇස්ටිමේන්තුව ඉදිරිපත් කරන්නේ. 2020 පළමු මාස 8 තුල රාජ්‍ය ආදායම රුපියල් බිලියන 910ක් පමණ ලබා ගන්නු ඇතැයි අපේක්ෂා කරනවා. පසුගිය කාලය තුළ මුළු ණය කලබෙන් හරි අඩක් විදේශීය ණය වලින් සමන්විත වුණා. මෙම තත්ත්වයේ තුල රුපියල් බිලියන 9කට ආසන්න සියලුම ණය නැවත සමාලෝචනය කරන්න රජය තීරණය කළා. මේ තුල සමහර ව්‍යාපෘති තියෙනවා දේශීය කොන්ත්‍රාත්කරුවන්ගෙන් අඩු මිලට ඉටු කරගන්න තිබුණා. සමහර ව්‍යාපෘති වල ඇත්තටම සමාජීය ආර්ථික ප්‍රතිලාභයක් නැහැ. ව්‍යාපෘති ක්‍රියාත්මක කරන එක සම්පූර්ණයෙන්ම නතර කරනවා කියලා මින් අදහස් කරන්නේ නැහැ. අපි මේදී ණය වෙනුවට ආයෝජන වර්ධනයක් කරන්න මූලිකවම කටයුතු කරනවා. අපි දීපු පොරොන්දු නිසි ආකාරව ඉටු කරන නිසා අපි ඡන්දයට කලින් දෙන්න පොරොන්දු වුණු රැකියා 1,60,000 ඡන්ද ඉවර වෙලා සති දෙකක් තුල දෙන්න පටන් ගත්තා. අපි මේ නිර්මාණය කරපු ශ්‍රම බලකාය කාර්යාල වලට සීමා වෙන්නේ නැහැ. ඔන්තිමේ හැකියාවන් සන්නද්ධව බලකායක් කරනවා. ඒ තුලින් සමාජයේ දුප්පත් පවුල් සයි බල ගන්නනවා. අපි මේ රජය බාර ගන්නකොට අල්පෙනතේ සිට මහා
මහා පරිමාණ යන්ත්‍ර සූත්‍ර දක්වා මේ රටට ආනයනය කරනවා. දේශීය ගොවියාට හානි කරන ලෙස හඳුන් කූරු ගම්මිරිස් කහපවා ආනයනය කළා. සරුංගලත් ගෙන්නුවා. වෙසක් කූඩුත් ගෙන්නුවා. මේ තුලින් දේශීය කර්මාන්තකරුවා ධෛර්යවත් වන අතර නව නිෂ්පාදිත වෙළඳ පොළට ගෙනීමට මැලි වෙලා තියෙනවා. අපේ විදේශ සංචිත භාවිතා කරලා තියෙන්නේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීම සඳහා. මේ හේතුව නිසා අපේ විනිමය අනුපාත අනවශ්‍ය ලෙස උච්චාවරණය වෙනවා. මේ පිළිබඳව හොඳින් අවබෝධ කරගෙන අපි ආනයන අත්‍යවශ්‍ය භාණ්ඩවලට පමණක් සීමා කරලා තියෙනවා. මේ තුලින් විනිමය අනුපාතය ස්ථාවර මට්ටමකට පවත්වාගෙන අපිට හැකි වෙලා තියෙනවා. මෙවර රජයේ ආදායම රුපියල් බිලියන 1100යි. මේ අපි ලබාගෙන තිබෙන ණයේ පොලිය ට්‍රිලියනයකට ආසන්න. ඉතිහාසයේ පළවෙනි වතාවට ආණ්ඩුවේ ආදායම සම්පූර්ණයෙන්ම ණයවල පොලිය ගෙවීමට පමණ ප්‍රමාණවත් වෙන තත්වයකට ඇද වැටී තිබේ. රජයේ ආදායම අඩු කරගෙන තියෙනවා 2019 දෙසැම්බර් 1 වෙනිදා සිට සිදු කරන ලද අමනෝඤ්‍ය බදු ප්‍රතිපත්තිය නිසා අර්බුදයෙන් ගැලවෙන්නට රජයට සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම රාජ්‍ය සේවයේ වියදම් කප්පාදු කරන්න, වැටුප් කප්පාදු කරන්න, රජයේ දේපොළ විකිණීමට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. හැම මාසෙකම මුදල් අච්චු ගහපු අය තමයි අද මේ වෙනස් කතාවල් කියන්නේ. බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවා ඇති දැන් මේ ආර්ථික කඩා වැටේ කියලා. සමහරක් අය බොහොම සන්තෝෂෙන් ඉන්නවා ඇති. ඒ සන්තෝෂය ඒ අයට භුක්ති විඳින්න හම්බෙන්නේ නැහැ. මේ තත්ත්වය අපි වෙනස් කරනවා. ඒ නිසා ඒ අයට තිබිච්ච සන්තෝෂය කෙටි කාලින එකක් බව මම මතක් කරලා දෙන්නට කැමතියි. දවසේ පුවත සිංහරාජ්‍ය වනාන්තරය ආශ්‍රිතව මාර්ගයක් ඉදිකිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු තිබෙනවා. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේ ජනාධිපතිවරයා එම ප්‍රදේශයට ගොස් එහි තත්ත්වය නිරීක්ෂණය කිරීමේ අභිලාෂයෙන් පසුවන බවයි. ප්‍රවෘත්ති සාකච්ඡාවට කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රමුක්වැල්ල සහ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල යන මහතුරුන්ද එක්ව සිටියා. විදුලි බල මණ්ඩලයේ කමිටියක් විසින් ඉදිරිපත් කරලා තිබෙන වාර්තාව කැබිනට් මණ්ඩලයට ලැබිලා තිබෙනවා. අමත්ම සංකීර්ණ කරුණු ගණනාවක් සහ තාක්ෂණ කරුණු ගණනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. කියලා තියෙන්නේ මානුෂික වශයෙන් ඇතිවෙච්ච ඉංජිනේරු කෙනෙක්ගේ වරදක් උඩ සිදුවෙච්ච සිදුවීමක් හැටියටයි සඳහන් කරන්නේ. යම් ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒ ප්‍රශ්න අපිට හෙට ගන්න පුළුවන්. පොදුවේ ගත්තොත් මේ වාර්තාවේ තියෙන විදිහට අරගෙන හියුමන් එරර් එකක් කියලා තමයි කියන්නේ. ඒ කොයි තරම් දුරට අපිට අතයුතු කළ යුතුද එහෙම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා හෙට ඒ ප්‍රකාශයෙන් පස්සේ. 2009 අංක 9 දරන ජාතිය ගොඩනැගීමේ බදු පනත, 2006 අංක 13 දරන ආර්ථික සේවා ගාස්තු පනත, 2011 අංක 18 දරන වරාය සහ ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත, 2018 අංක 35 දරන මුදල් පනත සංශෝධනය කිරීමට අවශ්‍ය කරන කෙටුම්පත් ඉදිරිපත් කරලා ඒ ගැසට් මගින් ප්‍රසිද්ධ කිරීමට ඊ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දුන්නා. 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතත්, 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතත් අවශ්‍ය සංශෝධන සිදු කිරීමට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දුන්නා. ශ්‍රී ලංකාවේ වැඩිම වාහන තදබදයේ පවතින ස්ථානයේ විදියට කොම්පඤ්ඤ වීදියේ දුම්රිය ස්ථානයේ අසල හඳුනාගෙන තියෙනවා. මහා මාර්ග අමාත්‍යතුමා විසින් ඊට විසඳුමක් විදියට උත්තරානන්ද මාවතේ මීටර් 420ක දිගින් යුතු විනිසුරු අක්බාර් මාවතේ මීටර් 350ක දිගින් යුතු ගුවන් පාලම් දෙකක් ඉදිකිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දුන්නා. ඒ සඳහා ඇස්තමේන්තුගත වියදම වෙනවා රුපියල් බිලියන 6ක්. ලංකාවේ ජීවන වියදම පිළිබඳව තත්ත්වය ඉදිරි කාලෙදී පාලනය කිරීම පිළිබඳවත් අවශ්‍ය කටයුතු තීන්දුව කිරීම පිළිබඳවත් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කරන්නට යෙදුණා. සිංහරාජ වනාන්තරයේ ආශ්‍රිතව නෙළුව ලංකා ගම මාර්ගයේ ඉදිකිරීම කටයුත්තක් දැනට සිදු කරගෙන යනවා. චෝදනා එල්ල වෙනවා මේ රක්ෂිතය කපනවා කියලා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අවධානයත් මේ කරුණ පිළිබඳව යොමු වෙලා තිබෙනවා. එතුමා මෙම ස්ථානයේ පෞද්ගලිකව නිරීක්ෂණය කරන්නටත් ඇත්තරම බලාපොරොත්තු වෙන සිටින බව වාර්තා වෙලා තිබෙනවා. ඊටාම දුර්වල සහ දුෂ්කර මාර්ගයක් හැටියට හඳුනාගෙන තිබෙන මාර්ගයක්. පාරිසරික පද්ධතියට හානි නොවන විදියට ජනතාවගේ අවශ්‍යතාවයන්ට අවශ්‍ය එම අරමුණු වලට උදව් කිරීමක් හැටියට මාර්ගය සංවර්ධනය කිරීමත් ඒක කරන්න පුළුවන් හොඳම විදිය කෙසේද යන්න පිළිබඳවත් වාර්තා දැනටමත් අධිකරු ජනාධිපතිතුමා කැඳවලා තිබෙනවා. ඒත් දැනට తాවකාලිකව වැඩ මාර්ගය නතර කරලා තිබෙනවා. මේ අතර ලැම්බෝගිනි සුපර් ට්‍රොෆියෝ යුරෝපා ශූරතාව සඳහා රාජ්‍ය අනුග්‍රහය ලැබූ මෝටර රථ දහවන ශූර ඩිලන්ත මාලකමුව මහතාද අද කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වුණා. මොටර රථ ධාවන ශිෂ්ටයේ අවුරුදු 40ක් ඉන්නවා. හිටපු හැම රජයකටම වගේ ගිහිල්ලා මට අනුග්‍රහය ඉල්ලුවා. නමුත් අනුග්‍රහයක් හම්බුන්නේ නැහැ මේ අවුරුදු 36ට. මේ අවුරුද්දේ සංචාරක අමාත්‍යාංශයෙන් පූර්ණ අනුග්‍රහය ලැබුණා. ඉතින් යුරෝපාන ශූරතාවයට සහභාගී වෙන්න. ඉතින් අවුරුදු 36ක් ගියාට පස්සේ කියන ආందోලන කතාව අහලා මට මේ රජයෙන් පූර්ණ අනුග්‍රහය ලබා දුන්නේ ගැන ගොඩක් ඉස්සෙල්ලා. 2019 2020 සැප්තැම්බර් 30 වෙනිදා සිට 2020 ජූනි 30 වෙනිදා දක්වා 2019 2020 සැප්තැම්බර් 30 වෙනිදා දක්වා
පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන ඒකකයේ හමුවේ පෙනී සිටින්නැයි හිටපු සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට දැනුම් දී තිබෙනවා. ඒ අතර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද වනවා. මේ අතර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා ඊයේ 19 වන දිනටත් කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. මේදී රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාගෙන් හරස් ප්‍රශ්න විමසුවේ එවකට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිල්ෂාන් ජයසූරිය මහතායි. මෙහිදී සාක්ෂිකරු පැවසුවේ 2018 වසරේ නොවැම්බර් මාසයේදී එවකට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට බුද්ධි වාර්තා 5ක් සහ දෙසැම්බර් මාසයේදී බුද්ධි වාර්තා 2ක් යොමු කළ බවයි. ඉන් එක් වාර්තාවකවත් සහරාන් හෂීම් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරයි කියලා ඔබ කියලා තිබෙනවද? ඊට සමාන කරුණු වාර්තාවේ අන්තර්ගත කළා. සහරාන් සමාජ මාධ්‍ය ඔස්සේ IS මතවාදය ප්‍රචාරය කිරීමට උත්සාහ දැරීම ඇතුළු කරුණු ඊට ඇතුළත් කළා. ඔහු ප්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාවක් ඇති බව එහි දක්වා තිබෙනවා. මරාගෙන මැරුණ ප්‍රහාරයක් ගැන රාජ්‍ය බුද්ධි සේවයට තොරතුරු තිබුණේ නැහැ නේද? දෙසැම්බර් මාසයේදී මාවනෙල්ල සිදුවීමෙන් අනතුරුව රාජ්‍ය බුද්ධි සේවයේ ඉහළට වාර්තා කළා මෙම පිරිස සහරාන් සමග සම්බන්ධ බවට. මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ලවනවා කියලා තොරතුරු දීලා නැතත් මෙම තත්ත්වය වර්ධනය වීම ගැන දැනුම්වත් කළා. අන්‍යාගමිකයන් ඝාතනය කිරීමේ මානසික උන්මාදයක් ගැන මාර්තු මාසයේදීත් කිව්වා. මීට අමතරව සෙසු බුද්ධ්‍යංශවලින් තොරතුරු ජාතික බුද්ධි ප්‍රධානියාට ලැබෙන්නට ඇති. 2019 අප්‍රේල් 1 වෙනිදා සිට 20 වෙනිදා දක්වා සහරාන් සහ ඔහුගේ අනුගාමිකයින් සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්ට කිසිදු වාර්තාවක් නොයවූ බව ඔබ පිළිගන්නවද? පිළිගන්නවා ස්වාමිනී. නමුත් අප්‍රේල් 7 වෙනිදා ආරක්ෂක ලේකම්වරයාට දුරකථනයේ නමතා අදාළ තොරතුරු ජාතික බුද්ධි ප්‍රධානියාට යොමු කරන බව කිව්වා. එලෙස ආරක්ෂක ලේකම් දැනුවත් කළා කියන කරුණ සම්පූර්ණ අසත්‍යයක් නේද? එය ප්‍රතික්ෂේප කරනවා ස්වාමීනි. අහවල් රටෙන් තොරතුරක් ආවා මේක ජාතික බුද්ධි ප්‍රධානියටත් යවනවා කියා මා ආරක්ෂක ලේකම් දැනුවත් කළා. හරි නිලන්ත ඕගොල්ලොත් බලන්න කියා ආරක්ෂක ලේකම් ප්‍රකාශ කළා. ප්‍රහාරය එල්ලවන බවට තොරතුරු ඉන්දිය තොරතුරුකරුවන්ගෙන් ලැබුණේ. එය ශ්‍රී ලංකාව තුළ සිදු කළ විමර්ශනයක් නොවේ නේද? කවුරුත් අපිට මල්වට්ටියක තියලා තොරතුරු දෙන්නේ නැහැ. විදේශීය තොරතුරුකරු සියලු දෙනාටම තොරතුරු දුන්නා. නමුත් අපි ඔහුව ටෙස්ට් කරලා විශ්වසනීයද කියලා බැලුවා. මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන ඒකකයේ හමුවේ පෙනී සිටින්නයි වත්මන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට දැනුම් දී තිබෙනවා. ඒ අනුව හෙට දිනේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නැති මහතාටත් මේ මාස 31 වෙනිදා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අඛිල විරාජ් කාර්යවසම් යන මහතුරුන්ට පොලිස් විමර්ශන ඒකකයේ හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබෙනවා. එමෙන්ම ලබන මාස 2 වෙනිදා ආශුමාර සිංහ සහ රංජන් මද්දුම් බණ්ඩාර යන මහතුරුන්ටත් ලබන මාස 3 වෙනිදා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීරට සහ සිවනචිතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයන්ටත් පැමිණෙන ලෙස දන්වා ඇති අතර ලබන මාස 7 වෙනිදා අමාත්‍ය කෙහෙලිය රමුක්වැලට සහ 8 වෙනිදා රාජ්‍ය අමාත්‍ය දිලු මමුණුගම යන මහතුරුන්ට එම පොලිස් විමර්ශන ඒකකයේ හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා. පාතාල නායක අංගුඩ ලොක්කා සහ සමයන්ගේ ගෝලයින් දෙදෙනෙකු පොලිසිය අද හෙරොයින් සමග අත්අඩංගුවට ගත්තා. මේ අතර මත්කුඩු ජාවාරම් වලට සම්බන්ධ රුපියල් මිලියන 2643ක මුදලක් සංස්කරණය වූ ගිණුම් 102ක් පොලිසිය විසින් අත්හිටුවා තිබෙනවා. මත්කුඩු ජාවාරම් වලින් උපයා ගන්නා මුදල් ජාවාරම්කරුවන් විසින් සිය සමීපතමයින්ගේ නම් වලින් පවතින බැංකු ගිණුම් වල පවත්වාගෙන ගොස් ඇති බවයි විමර්ශන වලින් අනාවරණ වී ඇත්තේ. එම බැංකු ගිණුම් වලින් 90%ක්ම පෞද්ගලික බැංකු වලට ඇත්තේවයි. කෙසේ වෙතත් රුපියල් මිලියන 2643ක මුදලක් සංසරණය වූ එම ගිණුම් වල මේ වන විට ඉතිරිව ඇත්තේ රුපියල් මිලියන 96.7ක් පමණක් බව විමර්ශන සිදු කරන උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළා. මත්කුඩු ජාවාරම්කරුවන් විසින් මෙලෙස විශාල ලෙස මුදල් තැන්පත් කිරීමට අදාළව බැංකු නිලධාරීන් සම්බන්ධයෙන්ද පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වනවා. කුඩු අංජු මත්කුඩු ජාවාරමින් උපයාගත් රුපියල් ලක්ෂ 4900ක මුදල් තැන්පත් කළ බැංකු ගිණුමක් සහ බන්ධනාගාරගතව සිටින මත් ජාවාරම්කරු මර්වින් ජානට අයත් රුපියල් ලක්ෂ 1400ක් බැර වූ බැංකු ගිණුමක්ද පොලිසිය මීට පෙර සොයාගත්තා. මේ අතර පසුගිය 23 වනදා රටින් පලා යාමට තත් කිරීමේදී අත්අඩංගුවටගත් අංගොඩ ලොක්කාගේ ගෝලයින් ඇතුළු සිව් දෙනාගෙන් කළ ප්‍රශ්න කිරීම වලින් පසු ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී අද තවත් සැකකරුවෙකු කොළඹ අපරාධ කොට්ටාසය විසින් අත්අඩංගුවට ගත්තා. කෙසෙල්වත්තේ ක්‍රිෂාන්ත නම් ඔහු අංගොඩ ලොක්කාගේ ප්‍රධාන ගෝලයෙක්. ඔහු සන්තකයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 3ක් සහ මුදලෙන් රුපියල් ලක්ෂ 6ක්ද සොයාගෙන තිබෙනවා. සොයාගත් හෙරොයින් තොගේ වටිනාකම රුපියල් කෝටි 3කට අධිකයි. ඊට අමතරව සැකකරු ගමන්ගත් වැගන්ආර් වර්ගයේ මෝටර රථය සහ චෙක් පත් හා ATM කාඩ් කිහිපයක්ද පොලිස් බාරට ගත්තා. අපි 42ක් ගත්ත කිලෝ. දැන් මේකෙත් මේ වගේ ලොකු ප්‍රමාණයක් බලලා තියෙනවා තැනක. දැන් අපි මේ සම්බන්ධව විමර්ශනය කරනවා මේක දැක්කේ. කාලෙකින් නම් මේක අපි ෆලෝ කරා මේ තොරතුර. ආදාළ මේ සැකකරු අපි උරගොඩවත්ත ප්‍රදේශයේදී වැගන්ආර් වෑන් රථය කියනකොට තමයි සැකකරු අතට ගන්න පුළුවන්. මොකද්ද ඔයාලට කියන්නේ කෙසෙල්ලත්? ක්‍රිෂාන්ත. කෙසෙල්ලත් ක්‍රිෂාන්ත. කොච්චර කාලද මේ ව්‍යාපාරේ පටන් ගත්තේ? කීපර කවුලට යනද පොලිසිය? එකපාරක් තමයි. අයිවර වෙනත් දෙයක් කරන්න බැහැ ඉස්සල්ලා.
ඒ කියන්නේ සමාජය ප්‍රතික්ෂේප කරලා දෙනවා කුඩුකාරයෙක් කියලා. බැදලාද? දරුවෝ ඉන්නවද? කෙනෙක් ඉන්නවා. ඒ දරුවෝ ගැන හිතන්න පොඩ්ඩක්. තේරුණාද? ඒ දරුවෝ කොහොමද පාර බැලලා යන්නේ? කෙනගන්නේ. අන්තිමට සිද්ධ වෙන්නේ වගේ දරුවොත් ඔය තත්ත්වෙටපත් වෙනවා සිද්ධ වෙන්නේ අනාගතේ. මෙතර සංවිධානාත්මක අපරාධ කලින් නායක සමයන්ගේ ගෝලයෙකු වන කනත්තගමගේ ඉන්ද්‍රනිල් වජිරකුමාර හෙවත් ඉන්ඩා හෙරොයින් සමග නවගමුව පොලිසියත් අත්අඩංගුවට ගත්තා. වැටලීම සඳහා ගිය අවස්ථාවේදී සැකකරු රණාල ප්‍රදේශයේදී කැලණිගඟට පැන පලා යාමට උත්සාහ කර ඇති අතර පොලිස් නිලධාරීන් එහිදී කැලණිගඟට පැන සැකකරු අල්ලාගෙන තිබෙනවා. මෙතර වැලිකඩ පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකු හෙරොයින් ග්‍රෑම් 9ක් සහ අයිස් මද්‍රව්‍ය මිලිග්‍රෑම් 400ක් සමග අම්පාර හිඟුරාන් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී අදාළ පොලිස් නිලධාරියා සතුව තිබී ඉලෙක්ට්‍රොනික තරාදියක්ද සොයාගත් බව වැටලීම සිදු කළ දමන පොලිසිය සඳහන් කළා. මෙතර දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටින කාන්තා රැඳවියක් වන ලක්මාලි හෙවත් කුඩු අක්කා මෙහෙයවූ මද්ජාවාරමක තොරතුරු පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා. ඊට සම්බන්ධ පුද්ගලයන් තිදෙනෙකු කළුතර කොට්ටාස අපරාධ විමර්ශනාංශය විසින් අත්අඩංගුවට ගත් අතර ඉන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්අස්ස හේන හා පයාගල ප්‍රදේශවලින්. ඔවුන්ට හෙරොයින් ලබා දුන් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ පයාගල පැරණි ගුවන්තොටුපළ ප්‍රදේශයේදී. ඔවුන් සතු තිබී රුපියල් ලක්ෂ 4කට ආසන්න හෙරොයින් සහ ජංගම දුරකථන 3ක් පොලිසිය සොයාගෙන තිබෙනවා. ප්‍රධාන සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිව ඇත්තේ ඩුබායි රාජ්‍යයට පලා ගොස් සිටින චාමන චතුරංග හෙවත් කට්ටා නම් හෙරොයින් ජාවාරම්කරුගේ අනුදැනුම මත අදාළ ජාවාරම මෙහෙයවා ඇති බවයි. මේ අතර මහියංගනේ නගරයේ ප්‍රධාන පාසලක් ආසන්නයේ හෙරොයින් ජාවාරමේ නිරත වූ එකම පවුලේ තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මහියංගනේ පොලිසිය සමත් වුණා. එලෙස අත්අඩංගුවට පත් වුණේ මහියංගනේ දොඩම්වත්ත ගෙවල් 20 ප්‍රදේශයේ පදිංචි මව පියා සහ ඔවුන්ගේ දියණියක්. මහියංගනය හා රිදීමාලය අද පොලිස් ස්ථානවල නිලධාරීන් එක්ව සිදු කළ මෙම වැටලීමේදී හෙරොයින් ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 720ක්ද සොයා ගැනුණා. යතුරු නෑනේ අපි ළඟ මහත්තයා. බඩු පැක් කරලා තින ඊයට. කොහෙන්ද කෑලි ගන්න? පේනවනේ. ඔව්. 28 හැවිරිදි දියණිය මහියංගන ප්‍රාදේශීය සභාවේ සේවිකාවක් බවත් වාර්තා වුණා. මද්‍රව්‍ය මිලදී ගැනීමට පැමිණි පුද්ගලයන් මුදල් වෙනුවට ඇපයට තැබූ ජංගම දුරකථන 14ක්, ජාතික හැඳුනුම්පත් 9ක්, රියදුරු බලපත්‍ර 3ක් හා මුදලින් රුපියල් 1,89,500ක්ද එහිදී පොලිස් බහරයට ගෙන තිබෙනවා. මේ අතර වැලිකඩ පොලිසිය නිලධාරීන් කණ්ඩායමක් විසින් හෙරොයින් ජාවාරමේ නිරතව සිටි පුද්ගලයෙක් හෙරොයින් මිලිග්‍රෑම් 80ක් සමග ඇතුල් කෝට්ටේ මාලිගාව පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අලෙවි කිරීම සඳහා ඔහුට හෙරොයින් ලබා දුන් පුද්ගලයාද හෙරොයින් සමග ඔබේසේකරපුර ටැංකිය හන්දිය ප්‍රදේශයේදී පසුව අත්අඩංගුවට ගත්තා. ඔහු මහතන්ත්‍රගේ චමින්ද පුෂ්පකුමාර හෙවත් සුද්දානම් මයික්. ඉස්සෙල්ලාම එකක් එක්කෙනෙකු තිබුණා එයාට වික් එකවල් නම්කොට දෙකෙන් 10ක් කෙල්ලුවා එයාට වික් එකෙන් 30ක් කෙල්ලුවා 30 එකගේ ඕනර්ගෙන් 40ක් කෙල්ලුවා පැකට් 10ට එකක් ෆ්‍රී 10ට එකක් තියෙන ලාභය කියන්නේ 10ක් තියෙන පැකට් 10 පැකට් එම සැකකරුගෙන් ලද තොරතුරු අනුව උක්කුවනම් පුද්ගලයෙකුද මත්කුඩු සමග අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුරුව ඔවුන්ට අලෙවි කිරීම සඳහා හෙරොයින් ලබා දුන් ඩන්ලොප් ප්‍රියන්ති නම් කාන්තාවගේ බොරැල්ල මැගසින් පාර ප්‍රදේශයේ නිවස විශේෂ පරීක්ෂාවකට ලක් කෙරුණා. කෙසේ වෙතත් අදාළ කාන්තාව වැටලීම අතරතුර පලා ගොස් තිබෙනවා. මෙම වැටලීම් වලදී සොයා ගැනුණු හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 14යි මිලිග්‍රෑම් 200ක්. මේ පුජ්‍යලේ අල්ලගන්නකොට එයා ග්‍රිල් වැටෙන් තමයි බඩු ටික දෙන්නේ මෙයාට. දෙනකොටම අපි අතින් අල්ලගත්තා එයා. එයාගේ කඳ ග්‍රිල් වැටෙන් එහා පැත්තේ මෙහා පැත්තේ අපි අත අල්ලගෙන. ගෑණිට කිව්ව ගෑණි ගෙදර සාලේ කෑම කකා හිටියේ. දොර අරින්න කියලා. ඒක දොර ඇරියේ නැහැ කී පිටිපස්සෙන් පැනලා ගියා. ලයිව් මගේ ගෙවල් තියෙන එක ළඟ. ඊට පස්සේදී වශමාත් එහෙම වෙලා තමයි ගේ හැරලා බලනකොට මේ ප්‍රමාණයකගේ පර්ස් එකේ තිබුණා. මේ අතර පිටකොටුව මැනින් වෙළඳ සංකීර්ණය තුල කලක සිට හෙරොයින් වෙළඳාමේ නිරත වූවෙකු මරදාන ලොකට් ලේන් ප්‍රදේශයේදී පිටකොටුව පොලිසිය ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත්තා. සැකකරු සතුව තිබූ හෙරොයින් ග්‍රෑම් 20ක් සහ රුපියල් 25300ක මුදලක් සොයාගෙන තිබෙනවා. පදුක පොලිසිය සිදු කළ විමර්ශනයකදී සැකපිට අත්අඩංගුවටගත් පුද්ගලයන් දෙදෙනෙකු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 600ක් හමු ඇති අතර ඔවුන්ට අලෙවි කිරීම සඳහා හෙරොයින් ලබා දුන් පාදුක ජයමුතුකම් ප්‍රදේශයේ පුද්ගලයෙකුද හෙරොයින් සමග අත්අඩංගුවට ගත්තා. මේ අතර බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත පානදුර මෝදරවිල සුනාමි නිවාස සංකීර්ණයේ අදාළවීම විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කෙරුණා. අරස් කරන්න බය වෙන්න එපා. කොට්ටාස බාරතුමා ඒ වගකීම බාර ගන්නවා. ඉන්න කිසි ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. අංක 1 මත්කුඩු සහ අනිකුත් විෂමද්‍රව්‍ය. ඊට අවියාවු. ඒක තමයි වෙන්නේ. පානදුර පොලිස් කොට්ටාසේ නිලධාරීන් 100කට ආසන්න ප්‍රමාණයක් යොදා ගනිමින් පැය 2කට අධික කාලයක් මෙම සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කළා. ඊට පුපුරණද්‍රව්‍ය සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ලැබූ ජකෝ නම් පොලිස් නිලසුනකයා සහ මද්‍රව්‍ය සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ලද ෂෙබොක් නම් පොලිස් නිලසුනකයාද යොදාගෙන තිබෙනවා. මෙම මෙහෙයුමේදී සැකපිට පුද්ගලයන් 10 දෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති අතර ඔවුන් අතරින් 6 දෙනෙකු සන්තකයේ තිබී මත්කොඩු, මාවා, මත්පෙති සහ දුම්වැටි හමුව තිබෙනවා.
නාරම්මල නගරයේදී ජනතාවගෙන් බලහත්කාරයෙන් මුදල් එකතු කළ පුද්ගලින් දෙදෙනෙකු ගස් බැඳ පොලිසියට බහර දී තිබෙනවා. ඔවුන් මෙලෙස මුදල් එකතු කර ඇත්තේ පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින්. මෙම පුද්ගලයන් දෙදෙනා ජනතාවගෙන් බලහත්කාරයෙන් මුදල් එකතු කළ බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ. ඉන්න එක් අයෙකු සතුව තිබූ පිහියක්ද අවට සිටි පිරිස විසින් සොයාගනු ලැබුවා. එම පුද්ගලයන් දෙදෙනා පොලිසියට බහර දෙනු ලැබුව අතර පොලිසිය පැවසුවේ ඔවුන් පූජා පිටිය සහ මිනුවන්ගොඩ පදිංචිකරුවන් බවයි. ඔවුන්ට එරෙහිව මෙවැනි සිද්ධීන් 50ක් පමණ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇතැයි නාරම්මල පොලිසිය ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති වෙත පැවසුවා. ඒ අනුව රැඳවුම් නියෝග ලබාගෙන ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදු කිරීමට නියමිතයි. මේ අතර ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ නිවසක CCTV කැමරා පද්ධතියක් සවිකිරීමට ගිය පුද්ගලයෙකුට එම නිවසේ පදිංචිකරුවන් විසින් අමානුෂීය ලෙස පහර දුන් පුවතක් අපට වාර්තා වුණා. මෙලෙස පහර කෑමට ලක් වූයේ වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. තමන් Facebook හි පළ කරන විවිධ මතවලට විරුද්ධ පුද්ගලයන් පිරිසක් විසින් මෙම දර්ශන පටිගත කර අන්තර්ජාලයට මුදා හැර ඇති බවයි පහර කෑමට ලක් වූ පුද්ගලයා පවසන්නේ. මේ මාස 20 මට කෝල් එකක් ආවා වැඩ තියෙනවා CCTV සම්බන්ධයෙන් එන්න කියලා. මම වැඩට ගියා. ගිය ගමන් එක ගෙදර ඇතුළට දාලා පුද්ගලෙ දෙන්නෙක් මාව ගාලා එතනින් ඒක වීඩියෝ අරන් මූණු පොතට දාලා තියෙනවා. පාරදීමෙන් මම දවසක් හිටියා ඉස්පිරිතාලේ. මම ග්‍රේන් පාස් පොලිසියට ගිහිලා ප්‍රමිල්ලක් දැම්මා මේ වෙනුවෙන්. මේ වීඩියෝ එක මූණු පොතෙන් දාලා චරිතය විනාශ කරලා මට අවුරුදු 5ක ළමයෙක් ඉන්නවා. මේ අතර ගාල්ල බටපොළ ප්‍රදේශයේ 28 හැවිරිදි තරුණයෙකුට පිරිසක් පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර අපේ පිළිබඳව හිරු ප්‍රවෘත්ති ඔස්සේ රටට අනාවරණ කළා. පෞද්ගලික සමාගමක ඖෂධ හඳුන්වා දීමේ නිලධාරියෙකු ලෙස කටයුතු කළ එම තරුණයාට එම වෘත්තියේම නිරත පිරිසක් පහර දී තිබුණේ ඔහුගේ මිතුරෙකුගේ නිවසකට ගෙන්වාගෙනයි. Facebook මාධ්‍ය ජාලය ඔස්සේ කොමාරෝ සංවාදයක් නිසා පොඩ්ඩක් කතා කරන්න ඕන කියලා තමයි මාව එක්කගෙන යන්නේ. මම ඔහුගේ නිවස දන්නේ නැහැ. මම මෙච්චර කාලයක් ඒ ගමට ගිහිල්ලාම නැහැ. එකපාරට මගේ හිසට දරුණු විදියට පහර දෙනවා. දැසේ ඇතිවන වේදනාව සමග ශරීරයට පහර දෙන දේවල් පිළිබඳ එච්චර දැනුමක් නැහැ. හැබැයි මට දරුණු විදියට පහර දීලා මට ටක් ගාලා මුගේ ඔක්කොම ඇඳුම් ගලවගේ ඔක්කොම සියලු දේ වීඩියෝ කරනවා. වීඩියෝ කරන අනිත් අය ගහනවා. ඔබ රටපලයන් ආයි මේ රටේ ඉන්න දෙන්නේ නැහැ. තර්ජනාත්මක ලෙසින් බලපෑම් කරනවා. කාන්තාවන් දෙදෙනෙක් මටිනවා දකින්නවා. කාන්තාව පමිණි මුල් අවස්ථාවේ මගේ රන්මාලය කඩා ගන්නවා. රන්මාල දෙක කඩලා මට හොඳටම පහර දෙනවා. නීතිය අතටගෙන මට ඒ පහර දුන්න අමානුෂික පහර දීම පිළිබඳව ඒ වගේම මරණීය තර්ජන එල්ල කිරීම මාගේ රැකියාව ඉලක්ක කර පහර දීම කියන ප්‍රශ්න නිසා තමයි මම මගේ සාධාරණීකරණ පැත්ත ඉල්ලන්නේ. එම පහර දීම සිදු කළ නිවසේ හිමිකරු සහ ඔහුගේ බිරිඳ පසු යඟහරුවාදා පොලිසිය අත්අඩංගුවට ගත්තා. සිද්ධිය පිළිබඳ හිරු අනාවරණයත් සමග පහර දීම සිදු කළ තවත් පුද්ගලයන් 11 දෙනෙකුද පොලිසියට බහර වී තිබෙනවා. ඔවුන් සියලු දෙනා බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප මත මුදා හැර තිබෙනවා. අලිමිනිස් ගැටුමට දෙවසරක් තුළ ස්ථිර විසඳුමක් ලබා දිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ අදාළ ගැටලුව සම්බන්ධයෙන් අද ජනාධිපති කාර්යාලයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී. වනජීවී රැකවරණය අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙල සහ කැලෑ නැවත වගා කිරීම මෙන්ම වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් මෙම සාකච්ඡා පැවැත්වුණේ ජනාධිපති කාර්යාලයේදී. 2019 වසරේ සිට මේ දක්වා කාලය තුළ අලි ප්‍රහාරයන්ට ලක්ව මිනිස් ජීවිත 184ක් අහිමිව ඇති අතර වන අලින් 407 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ මේ දෛනික ජන ජීවිතයට මෙන්ම වන අලි ගහණයටද එල්ල වී ඇති දැඩි තර්ජනයක් බවයි. දීර්ඝ කාලයක සිට පවතින මෙම ගැටලුවට විසඳුම් සෙවීමට හෝ උපාය මාර්ග සකස් කිරීමට හෝ අදාළ ක්ෂේත්‍රවල නිලධාරීන්ට නොහැකි වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙහිදී මවිත වී තිබෙනවා. මෙම සාකච්ඡාවට එක් වූ ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දී ඇත්තේ රක්ෂිත භූමිවල ඇති වැව් සහ ජලාශ ප්‍රතිසංස්කරණයට සහ ඒ ආශ්‍රිතව තෘණවගාව ප්‍රවර්ධනය කිරීම වැදගත් බවයි. ගංගා ආශ්‍රිතව වැලිගොඩ දැමීම පාලනයක් සහිතව කරගෙන යාමට එම ප්‍රදේශවල ජනතාවට අවසර දීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු තිබෙනවා. අද පත්තරයක් බැලුවොත් එක්ක අලියෝ මැරිලා එහෙම නැත්නම් මිනිස්සු මැරිලා. වගා විනාශය අතිවිශාලයි. අපි අලියන්ට ආදරේ. හැබැයි කතා කරොත් මේ අලියාගෙන් දුක් විඳපු එක්කෙනෙකුට ඒ මිනිහත් ජම්ම වෛරයි අලියත් එක්ක. අලියා ගැන හිතන්නේ තියා අලියා ගැන කතා කරනකොටත් තරහයි. මොකද මේ මිනිස්සු දුක් විඳලා නේ ඉන්නේ. ගේ කඩලා කඹරක් විනාශ කරලා දැන් කීයක් මැරෙනවද? අලිත් මැරෙනවා, මිනිස්සුත් මැරෙනවා. ඒක විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා. මේ පැත්තේ මිනිසුන්ට කතා කරාම මේ මිනිස්සු හරිම තරහින් අලිත් එක්ක. අපිට හොයාගන්න පුළුවන්
පුළුවන් වෙයි මේ අලින්ට ජීවත් වෙන්න සුදුසු කවුඩුල්ල මින්නේරිය ඒ ප්‍රදේශ අඩු ගානේ දැන්මම ආරක්ෂා කරගත්තොත් නැත්තම් ඒවා එන්න ගම් හැදිලා ආක්‍රමණය වෙලා දැන් මේක එක කාලයක් වෙයි සම්පූර්ණයෙන්ම අලින්ට ඉන්න තැනක් නැති. අද ඊයේ නෙවෙයි මේ සාකච්ඡාව අවුරුදු මං හිතන්නේ 20ක් 30ක් සාකච්ඡා වෙනවා. හැබැයි කවුරුවත් මේකට තිරසාර විසඳුමක් ගෙනල්ලා නැහැ. මේ අවුරුදු 2-3 ඇතුළත මේකට විසඳුමක් අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙන්න ඕන. පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේශ්වරන් මහතා පසුගියදා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී පක්ෂ විපක්ෂ අදහස් පළ වුණා. කතානායකවරයාට සුබ පැතීමේ අවස්ථාවේ විග්නේශ්වරන් මන්ත්‍රීවරයා විසින් සිද්ධ කරන ලද යම් ප්‍රකාශයක් සම්බන්ධයෙන් මම මේ සභාවේ අවධානය යොමු කළා මේ හැන්සාඩ් වාර්තාවෙන් අයින් කරන්න කියලා. මම අහන්නේ දැන් මේක ගැස් හැන්සාඩ් එකේ that is not under privilege. ඒක සම්පූර්ණ වැරදි ප්‍රකාශයක්. ඕනෑම මන්ත්‍රීවරයෙකුට තමන්ගේ මතය ප්‍රකාශ කිරීමේ අයිතිය තියෙනවා. ඒක රජයේ මතයේද විරුද්ධ පක්ෂයේ මතයේද කියලා නෑ. මේට කලිනොත් වැරදි ප්‍රකාශයක් නොගැලපෙන දෙයක් කිව්වොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන දෙයක් කිව්වොත් එය හාන්සාඩ් එකෙන් ඉවත් කරලා තියෙනවා. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා කරුණාකරලා මේක ඉවත් කරන්න කටයුතු කරන්න කියලා. Parliamentary Privileges Act ensures that the freedom of speech in Parliament is there for each member. Therefore, if there is any violation of any law in the country, the matter can be taken as a complaint to a police station and then matter can be pursued thereafter by members. I think you are perfectly correct in the decision you took. සොයලා බලලා තමයි මේ ඔබතුමාට දන්වන්නේ. ඔබතුමා ඉඳගන්න. ඒකේ අනවශ්‍ය විදිහට අපේ කාලය නාස්ති කරන්නේ නැතුව අපේ මේ දියුරුම තියෙනවා. මේ දියුරුමට පටවැනිය කරපු ඒ ප්‍රකාශය අනුව හරියන පාර්ලිමේන්තුවේ එළියට දාන්න ඕන. රීති ප්‍රශ්නයක් නෙමෙයි. මේ මන්ත්‍රීවරයා ස්වයං පාලනය ගැන නිතරම අහන්නේ හරියට පුංචි දරුවෙක් සුපර් මාකට් එකට අම්මත් එක්ක ගිහිල්ලා ලොලිපොප් එකක් ඉල්ලන විදියට. විග්නේශ්වරන් කියන මන්ත්‍රීවරයා ඕට්ස් ගන්නවා මුල්ලි වයි කාල්වල. ඒ බෙදුන්වාදී න්‍යාය පත්‍රය තමයි මෙතුමායින් ඕගේ එක ජාතිවාදී ප්‍රකාශ හැන්සාඩ් එකෙන් අනිවාර්යයෙන්ම ඉවත් කළ යුතුයි කියන අස්සාවරේ තමයි අපි ඉන්නේ. ගජේන්ද්‍ර පොන්නම්බරම් කියන ගරු මන්ත්‍රීවරයා කියනවා ගෝඨාභය ජනාධිපතිතුමා යාපනයේ ඡන්ද ලැබුණ නැත්තේ ඒ සමූල ඝාතනය කළා කියන. මම ඕගෙන් අහන්න කැමතියි එක්තරා ජනාධිපතිවරණයකදී මේ සමූල ඝාතනය කළයි කියන යුද හමුදාවට නායකත්වය දුන්න සරත් ෆොන්සේකා යුද ජනාධිපති අපේක්ෂකයා වගේ ඉන්නකොට මොනතරම් විශාල සංඛ්‍යාවක් ඡන්ද ලැබුණාද යාපනයේ. Whenever the Jaffna Hospital blood bank runs out of blood, it is the Sinhalese soldiers who give blood to the Tamil people. The Vellalas never give blood to the low caste people. So these are the people who are talking about the aspiration. එතුමා මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරුවරයෙක්. එතුමාලා කියන සිංහල ආණ්ඩුවෙන් තාමත් විශ්‍රාම වැටුප ගන්නවා. දරුවෝ දෙන්නත් බන්දලා තින්නේ සිංහල අයට. ඉතින් එතුමාට ඕන සම්බන්ධ මේ වයෝ වෘද්ධ අපේ සම්බන්ධන මන්ත්‍රීතුමාට වඩා කැපී පෙනෙන චරිතයක් වෙන්න. අපි මුකුත් කියන්න ගියේ නෑ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මගුල් ගෙදර බීපු මිනිහෙක් ඇවිල්ලා වංශ කබල් ගෑවයි කියලා නොබීපු අයෝ මේ බේබද්දත් එක්ක රණ්ඩු වෙන්නේ නැහැ. ඒ ඊතර ජාතිවාදී බේබදුකමක් විදහා පෙන්නුවේ. මේ අතර පුත්තලම ආණවිලුන්දාව තෙත්බීම් රක්ෂිතය ඉස්සන් වගාව සඳහා ඩෝසර් කර ඇති බව අමාත්‍ය විමල් වීරවංශ මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. සමාජ මාධ්‍යවල දැක්කා පුත්තලම දිස්ත්‍රික්කයේ රම්සා තෙත්බීම කියලා ඉතාම අනර්ග තෙත්බීමක් ඉස්සෝ වගා කිරීම සඳහා කවුරු හරි කට්ටියක් හෙලිපෙහෙලි කරලා තියෙන එකේ කොටසක්. මම පෞද්ගලිකව දන්නේ ඒ කරන කට්ටිය කවුද කාගේ ගෝලියෝද කියලා. සමහර විට අපේ ආණ්ඩු පක්ෂයේ දේශපාලන බලවතෙක්ගේ ගෝලියෝ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දේශපාලන බලයක් සම්බන්ධ නැති අය වෙන්න පුළුවන්. කවුරු වුණත් මේ රටේ තෙත්බිම් ටික හරි මේ රටේ පරිසරයට ගහට කොළට අත තියන්න නෙවෙයි අපිට තුනෙන් දෙකේ බලයක් දීලා තියෙන්නේ. රම්සා තෙත්බිම කියන්නේ ලෝකේ ඒ වර්ගයේ තෙත්බිම් වලින් දෙවෙනියට වැටෙන්නේ. පක්ෂීන්ට ඒ තෙත්බිම් ආශ්‍රිත ජීවීන්ට අයිති භූමිය. ඒවට ඉස්සෝ වගා කරන්න කියලා අත තියන්න අපට අයිතියක් නැහැ. ඒක කොහෙන් වුණත් නතර කරන්න ඕනේ. මේ තුනෙන් දෙකේ බලය දුන්නේ අපිට ඒ බලය අයුතු ලෙස පාවිච්චි කරන්න නෙවෙයි. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව රජයේ සාක්ෂිකරුවෙකු ලෙස පෙනී සිටින්නයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවස්ථා ගණනාවකදී තමන්ට තර්ජනාත්මකව බලපෑම් කළ බව බුද්ධි නිලධාරියෙකු දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ අද ප්‍රකාශ කළා. එලෙස සාක්ෂි ලබා දුන්නේ ශ්‍රී ලංකා යුද හමුදා පළමුවන බුද්ධි බලකායේ මාණ්ඩලික සැරයන් තරංග ප්‍රසාද් ගමගේ මහතායි.
දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් සැරයෙන් තරංග ප්‍රසාද් ගමගේ මහතා පැවසුවේ 2016 පෙබරවාරි 18 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස පළමු වරට තමාට දැනුම් දීමක් කළ බවයි. එහිදී තවත් ලුතිනන්ට් කර්නල් වරයෙකු සමග තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය අවස්ථාවේදී එවක එහි අධ්‍යක්ෂකව සිටි ශානි අබේසේකර මේවා මේ දේශපාලන උමනාවලට කරන දේවල් තමා. දැන් මේවා අපි කරගන්න ඕනේ. යනුවෙන් කර්නල් වරයාට ප්‍රකාශ කළ බව සැරෙන් තරංග ප්‍රසාද් ගමගේ මහතා ප්‍රකාශ කළා. ඔහු පැවසුවේ තමා මේ අවස්ථාවේදී ශානි අබේසේකර විසින් සමූහ මංකොල්ලංශයේ උප පොලිස් පරීක්ෂක ප්‍රේමතිලක සහ සැරෙන් මෙන්ඩිස් වෙත යොමු කළ බවයි. එහිදීම නිලධාරීන් දැන් අපිට හොයාගන්න දෙයක් නැහැ. කරලා තියෙන දේවල් පිළිගෙන අත්සන් කරලා ගෙදර යන්න. යනුවෙන් තමාට බලපෑම් කළ බව සැරෙන් තරංග ප්‍රසාද් ගමගේ මහතා සඳහන් කළා. ඔහු පැවසුව එක් අවස්ථාවකදී යම් පුද්ගලයෙකුගේ ඡායාරූපයක් පෙන්වමින් අදාළ පුද්ගලයා හඳුනනවා දැයි විමර්ශන නිලධාරීන් තමාගෙන් තර්ජනාත්මකව විමසූ බවයි. එම පුද්ගලයා තමා හඳුනන්නේ නොමැති බව ප්‍රකාශ කිරීම නිසා උරණ වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මේ තමයි ප්‍රගීත් එක් නැලිගොඩ. මෙයාව තමයි පැහැරගෙන ගොස් මරලා දාලා තියෙන්නේ. ඔහුව රැගෙන ගිය වාහනේ ධාවනය කළේ තමන් බව පිළිගන්න. යනුවෙන් තමාට බලපෑම් කළ බව සාක්ෂිකරු දිගින් දිගටම සඳහන් කළා. සැරෙන් තරංග ප්‍රසාද් ගමගේ මහතා පැවසුවේ අදාළ සිද්ධිය වූ 2010 ජනවාරි 24 වෙනිදා තමන් කොළඹ රැඳී නොසිටි බවයි. තමා මින්නේරිය සහ මඩකලපුව ප්‍රදේශවල සිටි බව දහවන කාලසටහන් පරිශීලනයෙන් පෙනී ගිය බවද ඔහු සඳහන් කළා. උප පොලිස් පරීක්ෂක ප්‍රේමතිලක සහ සැරෙන් මෙන්ඩිස් තමාට රජයේ සාක්ෂිකරුවෙකු වන ලෙස අවස්ථා කිහිපයකදී බලපෑම් කළ බවත් එසේ නොමැති වුවහොත් මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සෙසු නිලධාරීන් සමග රක්ෂිත බන්ධනාගාර ගත කරන බවත් එල්ලුම් ගහට ඇවීමේ හැකියාව ඇති බවත් ප්‍රකාශ කළ බවද සැරයන් ගමගේ මහතා ප්‍රකාශ කළා. ඔහු පැවසුවේ වාස්කුණුවර්ධන දුමින්ද සිල්වා යන මහත්වරුන් ඇතුළු 25 දෙනෙකුට නඩු පවරා ඇති බවද අදාළ නිලධාරීන් තමාට තර්ජනාත්මකව පැවසූ බවයි. එමෙන්ම 2018 මාර්තු 4 වෙනිදා හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතාගේ දැනුම් දීමක් මත ඔහුගේ නිල නිවසට ගිය අවස්ථාවේ යුද හමුදාපතිවරයා තමන් අමතා CID ශානි අබේසේකර උප පොලිස් පරීක්ෂක ප්‍රේමතිලක අවස්ථා කිහිපයකදී මා හමු වී සහ දුරකථන ඇමතුම් ලබා දී මේ සිද්ධිය ගැන කතා කළා. මේක යුද හමුදාවට කැරලා ප්‍රගීත් එක්නැලිගොඩගේ නඩුවේ රජයේ සාක්ෂිකාරයෙක් වෙන්න ඔයා කැමැත්ත පළ කරලා තියෙනවා. ඔයා දැන් මොකද්ද කරන්නේ? යනුවෙන් තමාගෙන් විමසා සිටි බවද සාක්ෂිකරු සඳහන් කළා. සැරයන් තරංග ප්‍රසාද් ගමගේ මහතා පැවසුවේ අසත්‍ය සාක්ෂි ලබා දී රජයේ සාක්ෂිකාරයෙකු විය නොහැකි බව තමයි අවස්ථාවේදී ප්‍රකාශ කළ බවයි. හිඟුරක්ගොඩ පිහිටි නිවාස සංවර්ධන අධිකාරිය නිලධාරීන් අද විවාහ මංගල උත්සවයකට සහභාගී වීම හේතුවෙන් රාජකාරී සිදු කර ගැනීමට පැමිණි පොදු ජනතාව ආපසු හැරියාමට සිදු වුණා. මේ පොළොන්නරුව බකමුණ නිකපිටිය ප්‍රදේශයේ පදිංචි PG සමන්ත නිවසක් ඉදිකර ගැනීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 5ක ණය මුදලක් ලබා ගැනීම සඳහා ඔහු හිඟුරක්ගොඩ පිහිටි නිවාස සංවර්ධන අධිකාරියට පැමිණෙන්නේ 2018 වසරේ සිටයි. ඒ වෙනුවෙන් ඔහු සත්වරක් අදාළ රාජ්‍ය ආයතන වෙත පැමිණ ඇති අතර අද දක්වාම එම මුදල ලබා ගන්නට සමන්ත මහතාට හැකිව නැහැ. ඔහු අද පෙරවරුවේද නිවාස සංවර්ධන අධිකාරී හිඟුරක්ගොඩ කාර්යාලයට පැමිණියේ සුළු හෝ බලාපොරොත්තුවක් ඇතිවයි. මෙලා කියන්න වෙලා කියන දේ එන්නොට ගිහින් මම කියන වැඩි තුනක් තීරන්නේ. ඒක කට්ටිය වැඩි වෙන්නේ නේද? ඔව්. ඒක තමයි වැඩි ඉවරන්නේ. උනට විතර ඉවරයි. නැත්තම් හෙට කොටි එන්න පුළුවන්. හෙට ඉන්න. දැන් අර හිතපු එකනා යවන්න තමයි අපි ආවේ. ඊට මහත යවන්න. ඔව්. මරුවා මම ලොකු උදව්වක් මේක හදලා දෙන්න ගන්නන්න පුළුවන්. කට්ටිය දැන් ඔය සම්බන්ධ වැඩ කරන කට්ටිය නෑ ඒක. නානකර මහත්තයා කවුද කෙනෙක් කියලාද? නානකර මහත්තයා. එයාද ලොකු මහත්තයා? ඔව්. එයාට කතා කරපුවාම එයා කියලා හරියට නෑ කියලා. මහත්තයා කියන එක තමයි හරි. මේ බලංගොඩ දියවින්න හඳගිරිය ප්‍රදේශයේ පදිංචි ශ්‍රේයානි පුෂ්පලතා. දෙදරු මවක වන ඇය අද උදෑසන 8ට පමණ බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ පිහිටි අඩි 100ක් පමණ උස සල් ගසක් මතට නැගී මෙලෙස උපවාසයක් ආරම්භ කළා. ඒ තමා පදිංචි ඉඩමේ නීත්‍යානුකූල අයිතිය ලබා දෙන ලෙස ඉල්ලමින්. ඔයාට රත්නපුර දිසාපති දැන් එන්නලු රත්නපුරට එන්නකෝ. මම යන්නේ කිසිම දිහාවක. ඔයා එන්න බහින්න. ඒ මිනිස්සුගේ වැරදි මම කියන්නේ එයාලා සාදර ලියුමට ගහලා තියෙන්නේ. දැන් ඔය ලියුම් ටික අරගෙන යන්න බහින්නකෝ. මම යන්නේ කිසිම දිහාවක යන්නේ නැහැ මම බහින්නේ නැහැ. ඔය කුඩ විසරන්න නෑනේ. අපි කතා කරමු එන්නකෝ. අපි විසඳුමක් ගන්න එන්න. ඉන්සරේ බහින්න අපි කතා කරමු. කෙසේ වෙතත් අදාළ කාන්තාව වෙත වෙනත් ඉඩමක් ලබා දීමට කටයුතු කළද ඇය ඊට එකඟ නොවූ බවයි බලංගොඩ ප්‍රාදේශීය ලේකම්වරයා පවසා ඇත්තේ. මේ අතර ඇයට සහාය පළ කරමින් ඇගේ මව සහ ප්‍රදේශවාසීන් පිරිසක් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසරින් අවහිර කරමින් විරෝධතාවක නිරත වුණා. කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේගොඩ මහතා ලබා දුන් පොරොන්දුවක් මත පසුරු 6:30ට පමණ අදාළ කාන්තාව සිය උපවාසය අවසන් කර තිබෙනවා. දැන් රටවටා හිරු. රටවටා හිරු.
විදෙස්ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය අවසන් කළ හලාවත බංගදිනී ප්‍රදේශයේ 23 හැවිරිදි ගැබිණි කාන්තාවකට COVID-19 ආසාදනය වී ඇති බව වාර්තා වනවා. නිවසේ සිට නිරෝධායනයට ලක්වෙමින් සිටියේදී සිදු කළ PCR පරීක්ෂාවකදී මෙම ගැබිණි කාන්තාවට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති අතර ඇය මේ වන විට හලාවත මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා. මාතලේ නගරාධිපති ඩල්ජිත් අලු විහාරයේ මහතාට එම දුරය දැරීම වහාම ක්‍රියාත්මක වන පරිදි తాවකාලිකව අත්හිටුවීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා පියවරගෙන තිබෙනවා. නගරාධිපතිවරයා විසින් සංශෝධිත මහනගර සභා ආඥාපනත යටතේ වැරදි සිදු කර ඇද්ද යන්න පිළිබඳ මාස 3ක කාල සීමාවක් තුළ පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කොමිෂන් සභාවක්ද පත් කිරීමට ආණ්ඩුකාරවරයා පියවරගෙන ඇති බවටයි වාර්තා වන්නේ. කුලියාපිටිය මිගමුව ප්‍රධාන මාර්ගයේ නාරම්බල නගරයේ ආසන්නයේ පිහිටි බැංකුවකින් රුපියල් ලක්ෂ 6මාරක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකුගෙන් මුදල් කොල්ලකා යතුරු පැදියකින් පලා යාමට උත්සාහ කළ පුද්ගලයන් දෙදෙනෙක් මුදල් හිමිකරු විසින්ම අල්ලා ගන්නා ආකාරයේ අසල පිහිටි CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. එම කොල්ලකරුවන් Taman පොලිස් නිලධාරීන් හඳුන්වා දෙමින් අදාළ පුද්ගලයා සතුව මද්ද්‍රව්‍ය ඇද්දැයි පරීක්ෂා කරන මුවාවින් මෙම මුදල් කොල්ල කෑමට උත්සාහ කර තිබෙනවා. දියුලුපිටිය ප්‍රදේශයේදී අද පස්වරුවේ අපරීක්ෂාකාර ලෙස ප්‍රධාන මාර්ගයකට ඇතුළු යතුරු පැදියක් තවත් යතුරු පැදියක ගැටි අනතුරට පත්වන ආකාරයේ CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. රාජගිරිය ආයුර්වේද රෝහලේ ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයේ වෙමින් සිටි පුද්ගලයන් දෙපිරිසක් අතර හටගත් ගැටුමක් සම්බන්ධයෙන් වන දර්ශන කිහිපයක් සමාජ මාධ්‍යයේ මෙලෙස සංසරණය වනවා. රටවටා හිරෝ එසමගින් 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. පැත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. නැවත හමු වෙමු රාත්‍රී 9:55. ආයුබෝවන්.